හොඳයි. හැමෝටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ තරල යාන්ත්‍ර විද්‍යාවේ. ඒ කියන්නේ තරල යාන්ත්‍ර විද්‍යාවේ අපි අවසාන භාගයේ ඉන්නේ. තරල යාන්ත්‍ර විද්‍යාවේ. ඉතින් අපි බලමු මේක දැන් ගිය සතියේ වගේ හිටපු නැති කෙනෙක්ට නම් අද කොහොමවත් තේරෙන්නේ නැහැ. කලින් වීඩියෝස් ටික බලලා එයාලා ගොඩ දා ගන්න ඕනේ. අද පාඩමට හිටියොත් එහෙම ඉතින් අන්දොස් වගේ. ඒ නිසා තරල යාන්ත්‍ර විද්‍යාවේ අවසාන කොටසේ ඉන්නේ. ඉතින් අපි ගිය සතියේ කතා කරා බර්නූලි මූලධර්මය, ඒ වගේම බර්නූලි සමීකරණය චුට්ටක් පෙරලා බලන්න මොකද්ද මේ බර්නූලි සමීකරණයෙන් කිව්වේ මොකද්ද කියලා. හරි. හරි. එහෙනම් අද මාතෘකාව දාගමු. අපිට තියෙන්නේ ඒ බර්නූලි මූලධර්මයේ යෙදෙන අවස්ථා කිහිපයක් සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි. එහෙනම් ඉස්සල්ලාම දාගන්න මට මතක නැහැ ඔයාලට අවසානට කොහොමද දුන්නේ. හරි. අනුමාතෘකාව දාගන්න බර්නූලි මූලධර්මයේ යෙදීම්. බර්නූලි මූලධර්මයේ යෙදීම්. අනුමාතෘකාව බර්නූලි මූලධර්මයේ යෙදීම්. බර්නූලි මූලධර්මයේ යෙදීම්. හරි. බර්නූලි මූලධර්මයේ යෙදීම්. ඒ යටතේ පළවෙනි යෙදීම විසිරි පොම්පය පළවෙනි යෙදීම විසිරි පොම්පය. හොඳයි. මම ඔයාලට ගිය සතියේ කිව්වා දැන් මම ගාමේ ඔයාලා තියෙනවා හැමෝම ගාම පර්ෆියුම් තියෙනවා නේද? හරි. මෙන්න මේ වගේ පර්ෆියුම් නම් වීදුරු බෝතල් වල තියෙනවා මෙන්න මේ උඩින් ඔහොම පහළට ප්‍රෙස් කරපුවාම මෙතනින් පර්ෆියුම් මොකද වෙන්නේ? ඉස්සරහට විදිනවා. ඉතින් ඇතුලේ මෙහෙම පල්ලෙහාටම බටයක් තියෙනවා. ඉතින් මේකේ ක්‍රියාවලියත් බර්නූලි මූලධර්මය ඇසුරෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන්. හරි. හොඳයි. ඔයාලා ඉස්සල්ලාම කරන්න ඕනේ ඒ වගේම මම තව විසිරි පොම්පයකට තව උදාහරණයක් පෙන්නන්නම්. දැන් මේ බලන්න මේ තියෙන විසිරි පොම්පයක්. මේ තියෙන්නේ විසිරි පොම්පයක්. හරිද? මේ තියෙන විසිරි පොම්පයක්. එතකොට මේ වගේවත් ඔයාලා ගාව තියෙනවා. හරි. සැනිටයිසර් බෝතලුත් තියෙනවා. මෙහෙම ප්‍රෙස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම මේ ගන්න පුළුවන් ඒවා. හරි. ඉතින් මේකේ ක්‍රියාවලිය බර්නූලි මූලධර්මය ඇතුළත කරන්න පුළුවන්.
ඉස්සල්ලාම කරන්න පින්තූර තුනක් අලවන්න. පින්තූර තුනක් අලවන්න. ඒ කියන්නේ විසිරි පොම්ප වර්ග තුනක්. ස්ප්‍රේ මැෂින් ඒ වගේම පර්ෆියුම් එකක්, පර්ෆියුම් බෝතලයක්. එතකොට ඔය වගේ මොනවා හරි ස්ප්‍රේ කරන පින්තූර තුනක් අලවන්න. හරි මොකද්ද මේ කියන එක හරියට අවබෝධ කරගන්න අනිවාර්යයෙන්ම ඔයාලා අලවන්න ඕන. හරි. හොඳයි. ඒකට ඉඩ තියාගෙන පැන්සලෙන් මොකක් හරි පොඩි ඉඩක් තියාගන්න. පැන්සලෙන් මොනවා හරි සටහනක් දාන්න ඉඩ තියාගෙන යටින් තරු ලකුණක් දාලා මෙන්න මේ ඉස්සරහ ලියක්. අද ඔයාලට විසිරි පොම්පේ පුළුවන් වෙලාව තමයි නතර වෙන්නේ. හරි. මේව ලියන්න යටින් හරි ලියන්න මේව ලියන්න ලස්සන ලියන්න විසිරි පොම්ප වල විසිරි පොම්ප වල සරල ක්‍රියාකාරීත්වය වනුයේ විසිරි පොම්ප වල සරල ක්‍රියාකාරීත්වය වනුයේ එහි ඇති පිෂ්ඨනය තෙරපීම මගින් එහි ඇති පිෂ්ඨනය තෙරපීම මගින් එහි තුල වූ වාතයට සැලකිය යුතු ප්‍රවේගයක් අත්කරදී එම වාතය සමග එහි තුල වූ ද්‍රවය විසිරීමයි හරි. උදාහරණ ලෙස
සුවඳ විලවුන් බෝතලය හා උදාහරණ ලෙස සුවඳ විලවුන් බෝතලය සහ උදාහරණ ලෙස සුවඳ විලවුන් බෝතලය සහ සම්පීඩකය සැලකිය හැක. සම්පීඩකය සැලකිය හැක. සම්පීඩකය සැලකිය හැක. හරි. සම්පීඩක දැකලා නැති අය මම ඔයාලට පෙන්නන්නම්. එයා කම්ප්‍රෙෂර් කියලා කියනවා. එයා කම්ප්‍රෙෂර්. ඔය වාහන සර්විස් කරන තැන්වල එහෙම තියෙනවා. හරි. මම චුට්ටක් පෙන්නන්නම් දැකලා නැති අය ඇත්තටම ඉන්න නිසා. අපරයක් දෙන්න මම හොයලා දෙන්නම්. හරි මේ බලන්න මේ තියෙන ඔය වාහන සර්විස් කරන තැන්වල මෙන්න මේ වගේ උපකරණයක් වර දැකලා ඇති. මේ තියෙන්නේ එයා කම්ප්‍රෙෂර් කියලා කියනවා මේවට. හරිද? එයා කම්ප්‍රෙෂර් කියලා කියනවා. මේකේ තියෙන බර්නූලි මූලධර්මයම තමයි. බර්නූලි මූලධර්මය. හරි. ඉතින් මේකේ කොහොමද ක්‍රියාකාරීත්වය වෙන්නේ කියලා අපි බලනවා. බය වෙන්න එපා. මම දැන් පැහැදිලි කරනවා. හරි. හොඳයි. දැන් අපි බලන්න යන්නේ මේ මොකද්ද මේ කාරණාව කොහොමද මේක වෙන්නේ කියලා. එතකොට ඔයාලා කම්ප්‍රෙෂර් කියලා Google එකේ සර්ච් කරපුවම මේ පින්තූර එනවා. ගැලපෙන පින්තූර දෙකක් තුනක් අලවන්න චූටියට හීනියට. හරි. හරි. උදාහරණ කියලා ලියන්න. උදාහරණ ගානකින් ඔන්න මම පැහැදිලි කරන්නට යන්නේ විස්තරේ. අපි උදාහරණ ගානකින් විසිරි පොම්පය ගැන කතා කරන්න යනවා. හරි ෂෝක්. උදාහරණ ගානකින් කොහොමද මේ විසිරි පොම්පේ ක්‍රියාකාරීත්වය වෙන්නේ කියලා අපි සාකච්ඡා කරන්නට යනවා. හරි. ලියන්න මෙහෙම පහත රූපයේ පරිදි උදාහරණ එක කියලා දාලා ලියන්න. පහත රූපයේ පරිදි ජල බීකරයේ පහත රූපයේ පරිදි ජල බීකරයේ ජල මට්ටමින් ඉහළට සෙන්ටිමීටර් 3ක උසක් ඇති සිරස් නලයෙන් සෙන්ටිමීටර් 3ක උසක් ඇති සිරස් නලයෙන් ජලය විසිරී යාමට නම්
තිරස් නලයෙන් වාතය එවිය යුතු තිරස් නලයෙන් වාතය එවිය යුතු අවම වේගය සොයන්න තිරස් නලයෙන් වාතය එවිය යුතු අවම වේගය සොයන්න වරහන් ඇතුළේ දාගන්න ජලයේ ඝනත්වය ජලයේ ඝනත්වය 1000 කිලෝග්‍රෑම් ඝන මීටරයට ද ජලයේ ඝනත්වය 1000 කිලෝග්‍රෑම් ඝන මීටරයටද වාතයේ ඝනත්වය 1.2 කිලෝග්‍රෑම් ඝන මීටරයටද වේ. 1000 කිලෝග්‍රෑම් ඝන මීටරයටද වාතයේ ඝනත්වය 1.2 කිලෝග්‍රෑම් ඝන මීටරයට වේ කියන එක වරහන් කරලා වහන්න. ඕකටම සාරිලා රූප සටහනකුත් තියෙනවා. අපි ඒකත් අදගමු. හරි. හොඳට මතක තියාගන්න විභාගෙට ඔන්න ආය ලියන්න බැරුණා නම් ජලයේ ඝනත්වය 1000යි වාතයේ ඝනත්වය 1.2යි. මේ දැන් විසිරි පොම්පය ඒ කියන්නේ සම්පීඩකය හෝ එතකොට පර්ෆියුම් බෝතලය හරි මොකක් හරි ඒ වගේ විසිරි පොම්පය ගැන ගානක් ආවොත් හදන්නේ මේ විදිහට. හරි හදන්නේ මේ විදිහට වෙනස් විදිවලට නම් හදන්න උත්සාහ කරන්න එපා. හරි. මේ විසිරි පොම්පේ බෝතලය කියලා හිතන්න මේ ඇතුළේ තියෙන බටය. ඕක තමයි ඔය තියෙන ක්‍රියාකාරීත්වය. හරි ඊට පස්සේ හරිනේ. හරි. ඔය රූප සටහන ඇඳගන්න. හරි. දැන් මෙතනින් තමයි කට තියලා හුලම් පිඹින්නේ. කට තියලා හුලම් පිඹින්නේ. දැන් පර්ෆියුම් බෝතල නම් කට තියලා හුලම් පිඹින්නේ අපි අර මෙහෙම ඔබනවනේ. ඔබද්දි තමයි මේ හුලම් පාර මෙහෙට යන්නේ. තේරුණාද? ඉතින් මේක ඒ කියන්නේ මේවා මේ සාමාන්‍ය මේ සැකිල්ල අර හැම එකකටම පොදුයි. කොහොම ආවත් එකයි. හරි. වෙන්න මෙහෙමයි. මෙතනින් කට තියලා හුලම් පිමිනවා හෝ ප්‍රෙස් කරලා කියන්නේ මේකේ උපකරණ කොටස නැහැ. ඒක නැතුණට කමක් නැහැ. හුලම් පාර පිඹිද්දී මෙන්න මෙතන තියෙන හුලම් පාර වේගෙන් යනවා මෙහෙට. මෙතනින් හුලම් පාර වේගෙන් මෙහෙට යනවා. ඒ යද්දී මේක ඇතුලේ තියෙන ද්‍රවය දැන් මේ ගානේට ගත්ත ජලය ඉන්නවා කියලා. මෙන්න මේ බටේ දිගේ ඉහළට ඇවිල්ලා මේ වාතයත් එක්කම මෙහෙට යනවා. හරි මම දැන් ඔයාලට කිව්වොත් දැන් මම පෙන්නන්න මේ මං ගාව දෙන ග්ලාස් ක්ලීන් එකක් හරි ග්ලාස් ක්ලීන් එකක් මේ බෝතලය මේ භාජනය මෙන්න මේ බෝතලයේ විදිහට සලකන්න. මේ බටය තමයි මේ මැද්දේ තියෙන බටය මේ තියෙන්නේ.
ඔය බටය. මට කටින් පිඹින්න බෑනේ. එතකොට මෙහෙම මේ හුලම් පාර විදින්නේ මෙන්න මේ යන්නේ. හරි? මෙහෙම බලන්න. පේන්නේ නැහැ දීක. ප්‍රෙස් වෙනවා පේන්නේ නැහැ. හරි? හොඳයි. එතකොට මේක මේ බටේ ඔබලා තියෙන හින්දා යම් කිසි දුරක් මේ ජලය ඉස්සිලා තියෙනවා. මෙන්න මෙච්චර දුරක්. ඒක සෙන්ටිමීටර් ඒව ටික දාගමු. ජල මට්ටමෙන් සෙන්ටිමීටර් 3ක් ඉහළට එසවිලා තියෙනවලු. 3 සෙන්ටිමීටර් මේ බටේ ජලය පිරලා තියෙනවා සෙන්ටිමීටර් කීයක් උසටද? 3ක් උසට ජල මට්ටමින් ඉහළට සෙන්ටිමීටර් 3ක් ඉහළට එසවිලා තියෙනවා. ඒ වගේම ඔයාලා දන්නවා ජලයේ ඝනත්වය 1000යි මෙතන වාතයේ ඝනත්වය 1.2යි. රූප සටහන ලස්සනට අඳගන්න. ඔය ගානක් ආවොත් ඔයාලා අනිවාර්යෙන් හදන්න ඕනේ. හදන තාලේ තමයි කියලා දෙන්නේ. ලස්සනට අඳගන්න. කැත නැතුව ලස්සනට අඳගන්න. හරි. ගානේ අහන්නේ මොකක්ද? මේ ඇතුලේ තියෙන ජලය මේ බටේ දිගේ ඉහළට ඇවිල්ලා මෙතනින් පිමින වාතයත් එක්ක එළියට ස්ප්‍රේ වෙන්නේ. විසි වෙන්න මෙතනට පිඹින්න ඕන ප්‍රවේගය. මෙතන වාතය, ඒ කියන්නේ අපි පිඹින්න ඕන ප්‍රවේගය. ඒ කියන්නේ අපි පිඹපුවාම මෙතනින් වාතය යන්න ඕන ප්‍රවේගය අහන්නේ. වාතය යන්න ඕන ප්‍රවේගය අහන්නේ. හරි? හොඳයි. දැන් ඔය තියෙන්නේ ගානේ දීලා තියෙන දත් අණුව සටහන් කරගත්තේවනේ. මම රතු පාට පෑනෙන් මම ඊට පස්සේ දාගන්න දත්ත ටික දාගන්න. ඔයාලත් එහෙම කරන්න. අමුතුවෙන් ආපහු දාන දත්ත ටික වෙනම සටහන් කරගන්න ඕන. හරි. හොඳයි. හරි. මෙතන A ලක්ෂය, මෙතන B ලක්ෂය කියලා ඔයාලා ලකුණු කරගත්තා නේද? හොඳයි. මේ බලන්න වාතය පිඹින්න මොහොතකට පෙර දැන් ඔන්න පිඹපු ගමම්ම වාතය දැන් ඔන්න අපි මෙතනින් පිඹපු ගමම්ම
පිඹපු ගමම මෙතන වාතයේ ප්‍රවේගයක් තියෙනවනේ. මෙතන වාතයේ ප්‍රවේගයක් තියෙනවා. ඒක මම v කියලා ගන්නවා. ප්‍රවේගයක් තියෙනවා. තේරුණාද? මම කොහොමද ඒක සටහන් කරන්නේ? a ලක්ෂයේ ප්‍රවේගය v කියලා මම සලකනවා. හරිද? ඒ වගේම ඒ මොහොතේදී මේක හොඳට තේරුම් ගන්න. දැන් ඔන්න මම පිඹපු මොහොතේදී මෙතන වාතයේ ප්‍රවේගයක් තියෙනවා. හැබැයි මෙතන වාතයේ ප්‍රවේගයක් නැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍ය ගාන හදනකොට මේ නිශ්චල වායු ගෝලය කියලා සලකන්නේ. මම මේ හරිය බිම කරලා පිමිනවා ඒ ෂණිකව මෙතන වාතයේ ප්‍රවේගයක් තිබුණාට B ලක්ෂයට තාම ප්‍රවේගයක් නැහැ. හරි? එහෙනම් එතනදී වාතයේ ප්‍රවේගය ඔන්න බිඳුවයි කියලා මම සලකනවා. තේරුණාද? මෙතනදී වාතයේ ප්‍රවේගය v මෙතනදී වාතයේ ප්‍රවේගය බිඳුවයි කියලා ඔන්න සලකනවා. පළවෙනි කාරණාව ඕක. පළවෙනි කාරණාව ඕක. මොකද ඔය ගානක් විභාගයට ආවොත් පිමින තැනදී වාතයේ ප්‍රවේගය v ඒ ෂණිකවම b ලක්ෂයේදී වාතයේ ප්‍රවේගය බිඳුවයි. තාම ගමන් කරන්නේ නැහැ. හරි. ඊළඟට දැන් ඊළඟ කාරණාව මෙතනදී මම දැන් මෙතනින් මෙහෙම පිබිනවනේ. මෙතනින් පිමිනකොට දැන් මෙතන වාතය ටික යනවනේ. එතන වාතය යනවා කියන්නේ එතන පීඩනයක් නැති වෙනවා. එතන පීඩනයක් නැහැ. ඒ වාතය නැහැ තිබ්බොත් තමයි පීඩනයක් තියෙන්නේ. එහෙනම් මෙතන පීඩනය P පීඩනය මම බිඳුවයි කියලා සටහන් කරගන්නවා. පේනවනේ පැහැදිලිවම පීඩනය මොකක් කියලාද? බිඳුවයි කියලා සටහන් කරගන්නවා. මෙතනදී පීඩනය ඇයිද කියන්නේ? නිශ්චල වාතයේ තියෙන තර පීඩනය සාමාන්‍යයෙන් මේ ඕනම අවස්ථාවක පීඩනය වායුගෝලීය පීඩනය. ඒක මම P නෝට් කියලානේ සලකන්නේ. වායුගෝලීය පීඩනය P නෝට්. P බිඳුව කියලා තියෙනවා කියන්නේ වායුගෝලීය පීඩනය P නෝට්. හරි? හොඳයි. ඔය දත්ත ටික දාගමු. මෙතනදී මම මෙහෙම කියලා සලකන්නම්. දැන් මෙතන බිඳුව මෙතන P කියලා විතරක් දාන්නකො කමක් නැහැ. මෙතන අපි පීඩනය P කියලා ගම එක කීය වුණත් අවුලක් වෙන්නේ නැහැ. පීඩනය විතරක් දාගමුකෝ P. මෙතනදී පීඩනය P මෙතනදී තියෙන වායුගෝල පීඩනය කියලා සලකන්න. නැත්තම් ඔක්කොම බිඳු වෙලා යනවා. හරි. යටින් මේව ලියන්න ඒ ලක්ෂයේදී වාතයේ ප්‍රවේගය simple v හා පීඩනය ලක්ෂයේදී පීඩනය P ලෙසත් capital P ලෙසත් B ලක්ෂයේදී වාතයේ ප්‍රවේගය ශුන්‍ය
හා වාතයේ ප්‍රවේගයේ ශුන්‍ය හා පීඩනය වායුගෝලීය පීඩනය ලෙසත් සලකමු. වායුගෝලීය පීඩනය ලෙසත් සලකමු. ලෙසත් සලකමු. හරි. මම තව එක වතාවක් සරලව කියනවා. අපි මෙතනදී පිමින නිසා මෙතන වාතයට යම් කිසි වූ ප්‍රවේගයක් තියෙනවා. ඒ වගේම එතනදී පීඩනය ගොඩක් අඩුයි. බිඳුව කියලා ගත්ත එක මම වැරදි ඉස්සලා කියපු එක බිඳුව නෙමෙයි. එතනදී පීඩනය p කියලා ගමු. මෙතනදී වාතයේ අපි පිමිනෙන් යන වේගයක් තියෙනවා. එතනදී වාතයේ ප්‍රවේගය v, එතනදී පීඩනය p. b ලක්ෂයේදී වාතය ගමන් කරන්නේ නැහැ. නිශ්චලයි කියලා අපි සලකන්නේ. එහෙනම් වාතයේ ප්‍රවේගයේ බිඳුවයි. එතනදී පීඩනය වායුගෝලීය පීඩනය. සාමාන්‍ය වායුගෝලීය පීඩනය. ඔය කාරණා දෙක ඔළුවට දාගන්න ඕක වෙනස් කරගත්තොත් ගාන හදන්න බෑ. හරි. හොඳයි. එහෙනම් මම ඊම ලියනවා. දැන් මම A ලක්ෂයටයි B ලක්ෂයටයි බර්නූලි මූලධර්මයේ දානවා. ඊට කලින් හැමෝගෙම ඔළුවෙන් ගිලිහෙන කතන්දරයක් කියන්නම්. මේ බලන්න මම මෙතන මෙහෙම විභව ශුන්‍ය මට්ටම මේක තමයි ගොඩක් අයට වරදින්නේ. විභව ශුන්‍ය මට්ටම දාගන්නවා. ඔන්න විභව ශුන්‍ය මට්ටම දාගෙන මේ බලන්න ඔයාලට තේරෙනවද ඒ ලක්ෂයේ ඉඳන් විභව ශුන්‍ය මට්ටමට තියෙන උස මේ බලන්න h කියලා සලකමු. ඒ ලක්ෂයේ මට ඉතින් ඉඳන් අර මේ කැපෙනින්ද මම යන්නේ නැහැ. ඒ ලක්ෂයේ ඉඳන් මෙන්න මේ විභව ශුන්‍ය මට්ටමට උස h කියලා සලකමු. ඒ වගේම මෙතන මේ B ලක්ෂයේ ඉඳන් විභව ශුන්‍ය මට්ටමට තියෙන උසත් මොනාගේද? hම තමයි. හරිද? අන්න ඒකත් පැහැදිලිව දාගමු. මේක ගොඩක් අයට අමතක වෙනවා. මොකද දැන් මේ A සහ B එකම තිරස් මට්ටමේ ඉන්නේ. එකම තිරස් මට්ටමේ ඉන්න නිසා මොකද වෙන්නේ? A ලක්ෂය සහ B ලක්ෂයේ මේ උස විභව ශුන්‍ය මට්ටමේ තියෙන උස සමානයි. ඕකත් දාගන්න ඕන. හරි. සියලුම දත්ත ටික දාගමු බලන්න අවශ්‍ය ඒවා ටික. හොඳට බලන්න. විනාඩියක් දෙන්නම්. දෙපාරක් විතර බලලා රූප සරහනෙත් එක්ක තියෙන අඩුපාඩු ටික හදාගමු. හොඳයි. ඔකයි හිතන තරම් භයානක ගානක් නෙමෙයි ඈ. හරි. විභාගෙට විසිරි පොම්පෙන් ගානක් ආවොත් මේ විදිහටයි හදන්නේ. ගාන වෙනස් කරන්න යන්න එපා. හරි. මම ලියනවා A හා B ලක්ෂයන් වලට බර්නූලි මූලධර්මය යොදමු. A ලක්ෂයටයි B ලක්ෂයටයි බර්නූලි මූලධර්මය දානවා. හරි. ඔයාලා දන්නවා A ලක්ෂයේදී පීඩනයේත් ඒකක පරිමාවක විභව ශක්තියේත් ඒකක පරිමාවක චාලක ශක්තියේත් එකතුව B ලක්ෂයේදී පීඩනයේත්
ඒකක පරිමාවක විභව ශක්තියෙත් ඒකක පරිමාවක ඡායක ශක්තියෙත් එකතුවට මොකද වෙන්නේ? සමානයි. බර්නූලි මතක් කරගන්න. හරි. එහෙනම් ඒ ලක්ෂයේදී පීඩනය P, ඒ ලක්ෂයේදී පීඩනය P, ඒ වගේම විභව ඒකක පරිමාවක විභව ශක්තිය H, ඒ වගේම මේ වාතයනේ මේ වාතයේ රෝ කියලා ගමු. වාතයේ ඝනත්වය එහෙනම් රෝ g h හරි h රෝ g හරි ධන මෙතන ප්‍රවේගයක් තියෙනවනේ භාගයක් රෝ v වර්ගය භාගයක් රෝ e වර්ගය. හරි. මෙතනදී දැන් ඒ ලක්ෂයට දාපු නිසා මේ දැම්මේ හරි රෝ v වර්ගය මම මෙතන va කියලා දාන්නම්. මොකද ඒ ලක්ෂයේ පීඩනය නිසා ප්‍රවේගය නිසා මම එතන va කියලා ගන්නම්. ඊළඟට මම b ලක්ෂයට දානවා. b ලක්ෂයේ පීඩනය p නෝට් ධන මේ විභව ඒකීය පරිමාවක විභව ශක්තියට ගන්න වෙන්නේ h rho g කියන rho gh ම තමයි. ධන භාගයක් rho v වර්ගය මම මෙතන b දානවා b ලක්ෂයට දාපු නිසා. හරි. දැන් මේ බලන්න මෙතන rho g මෙතන උස සමානයි මේ a ලක්ෂයේ උසත් b ලක්ෂයේ උසත් සමාන නිසා මේ rho g h ට එන අගයන් දෙක මොකද වෙන්නේ? සමානයි. කැපිලා යනවා. හරි. ඒ වගේම තව එක දෙයක් මම ඔයාලට කියන්නම්. හරි මම මේ ඊටු ටික ලියනවා. p ධන භාගයක් rho මම එතන ප්‍රවේගය v කියලා අරන් තියෙන්නේ. rho v වර්ගය ධන සමානයි p නෝට් ධන ඇයි අනේ මේ බලන්න b ලක්ෂයේ ප්‍රවේගය කොච්චරයිද? b ලක්ෂයේ ප්‍රවේගය බිඳුවයි. එහෙනම් මෙන්න මෙතන v ට බිඳුව දාපු ගමන් මේ කෑල්ලම මොනවා වෙලා යනවද? ඒ කෑල්ලම බිඳුව වෙලා යනවා. ආයි යන්න ඕනේ ඒක ඕනේ නෑ ලියන්න එතකොට. දැක්කද? මේ v ට බිඳුව දාපුවම මේ පළුවම බිඳුව වෙලා යනවා. ඇයි? b ලක්ෂයේ ප්‍රවේගය බිඳුවයි හින්දා. හරි මෙන්න බලන්න එන්න සුළු සරල දෙයකට ආවා. තේරුණාද? හරි. දැන් මම කලින් ඔයාලට මෙන්න මේ කොටසට කලින් කියලා දුන්නා ප්‍රවේගය වැඩි තැන පීඩනය අඩුයි පීඩනය වැඩි තැන ප්‍රවේගය අඩුයි. හරි. එහෙනම් මට කියන්න මෙතන ප්‍රවේගය බිඳුවයි නම් මෙතන ප්‍රවේගය v නම් අනිවාර්යෙන් මෙතන ප්‍රවේගය වැඩි නේ. කියන්නේ මෙතන ප්‍රවේගය බිඳුවයි මෙතන ප්‍රවේගය v කියලා හිතනවා නම් සරලව හිතුව හැකි මෙතන ප්‍රවේගය වැඩි. අපි උලම් පිමිනවනේ. ප්‍රවේගය වැඩි කියන්නේ පීඩනය අඩුයි. එහෙනම් පීඩනය අඩුයි. එහෙනම් මෙතන පීඩනය වැඩි. මෙතන පීඩනය අඩුයි නම් මෙතන පීඩනය වැඩි වෙන්න ඕන. ඒතර වැඩි එකකින් අඩු එක අඩු කරන්න මම කරන වැඩි මේ p එහා පැත්තට දානවා. භාගයක් rho v වර්ග සමානයි p නෝට් ඍණ p. හරි. හොරයි. දැන් මේ අහන්න මේක පොඩි කාරණාවක් මේ කියන්නේ මම මේකට අනිත් පැත්ත ලියා ගන්නවා. p නෝට් ඍණ p සමානයි භාගයක් rho v වර්ගය. හරි. rho v වර්ගය. මෙතන p නෝට් ඍණ p කියන්නේ පීඩන වෙනස නේද? පීඩන වෙනසනේ. මම මෙන්න මෙතන වෙනම ලියා ගන්නවා. p නෝට් ඍණ p කියන්නේ පීඩන වෙනස මට සලකන්න පුළුවන් ඩෙල්ටා p කියලා. මොකක්ද? ඩෙල්ටා p. p නෝට් ඍණ p කියන්නේ ඩෙල්ටා p. පීඩන වෙනස. එහෙම නැත්නම් පීඩන අන්තරය. පීඩන අන්තරය. හරි. මෙතන මේ පීඩන වෙනස ගන්න පුළුවන් මෙන්න මේ ද්‍රව කඳේ උසෙන්.
මෙන්න මේ මොන කඳේ උසෙන්ද? ද්‍රව කඳේ උසෙන්. එහෙනම් ඩෙල්ටා P සමානයි H rho g කියලා මම මෙන්න මෙයාට මම දාලා උත්තරයක් හොයාගන්න. තේරුණාද මම කියන එක? මේ ඩෙල්ටා P කියන්නේ පීඩන වෙනස. පීඩන වෙනස ගන්නේ මෙන්න මේ බටේ ඇවිල්ලා තියෙන ද්‍රව කඳේ උසෙන්. සෙන්ටිමීටර් 3ක උසක් තියෙනවානේ. හොඳයි. ඩෙල්ටා P කියන්නේ පීඩන වෙනස. උස සෙන්ටිමීටර් 3යි cm බෙදනවා මීටර් කරන්න මේ ඇතුළේ ඉන්න ජලය නිසා ජලයේ ඝනත්වය 1000යි ගුරුත්වාකර්ෂණ ත්වරණය 10යි. බිඳුවට බිඳු දෙකට බිඳු දෙකක් කැපුවාට පස්සේ මට එනවා 300ක් පැස්කල් කියලා. හරි. ඩෙල්ටා P එහෙම නැත්නම් P නෝට් පින P පීඩන අන්තරය පැස්කල් කීයක් ආවද 300ක්. ඒක දානවා මෙතනට. 300 සමානයි භාගය වැඩි කිරීම මේ රෝ කියන්නේ කවුද? අපි මේක වාතයටනේ දැම්මේ. වාතයේ ඝනත්වය 1.2යි. වාතයේ ඝනත්වය 1.2යි. ප්‍රවේගය හොයන්න තියෙන්නේ. හරි. බෙදීම දෙක මෙහෙට උඩ ගුණ කිරීම දෙක වෙනවා 1.2 මෙහෙට උඩ බෙදීම 1.2ක් වෙනවා. ඒ කියන්නේ මම මෙහෙම ලිව්වොත් හරි. 300 වැඩි කිරීම 2 බෙදීම 1.2. සුළු කරමු. සුළු කරොත් එනවා මට 300 වැඩි කිරීම 2 බෙදීම 1.2. 500ක් 500ක් කියන. වර්ගයේ මෙහා පැත්ත වෙනකොට වර්ගමූලය වෙනවා. 500 වර්ගමූලය කීයද? 22.36යි. හරි. එහෙනම් මම මෙතන පිඹින්න ඕන ප්‍රවේගය මෙතන වාතයට අපි පිඹලා දෙන්න ඕන ප්‍රවේගය 22.36යි ms ඍණ 1යි. හරි. මෙතනදී වෙනම මම හදලා ගන්නවා පීඩන අන්තරය. මොන අන්තරයද? පීඩන අන්තරය. පීඩන අන්තරය සලකන්නේ මෙන්න මේ ද්‍රව කඳේ උසෙන්. ද්‍රව කඳේ උස මගින් පේනවනේ. පේන්නේ. උඩින්ම ලියන්නම් ද්‍රව කඳේ උස මගින් පීඩන අන්තරය සොයාගත හැකියි. මේක වෙනම කතන්දරයක්. ඩෙල්ටා P හොයන වෙනම කතන්දරයක් එක වෙනම දාගන්න උනා. හරි. එහෙනම් ලියාගමු. මෙන්න මෙමය විසිරි පොම්පේට බර්නූලි මූලධර්මයේ යොදන්න. ලියාගමු. පටල ගන්න එපා. මෙහෙ වාතයේ ඝනත්වය 1.2යි. වාතයේ ඝනත්වය 1.2යි. මෙන්න මෙතන දැම්මේ වාතයේ ඝනත්වය. මෙතනදී H rho g දැම්මේ මේ ඇතුලේ ද්‍රව කඳට. එතන ඝනත්වය ජලයේ ඝනත්වය. එන පටල ගන්න දෙයක් නැහැ. ලියාගන්න ඉක්මන් කරමු.
හොඳයි. එතකොට හොඳයි. විසිරි පොම්පයේ ගානක් ආවොත් කෙටියෙන් හදන්න ඕන විදිහ කියලා දෙන්නම්. කෙටියෙන් හදන්න කියන විවාහයට ආවොත් කෙටියෙන් හදන්න දුන්නොත් ඔයාලට අනිත් තීරණ ටික නැතුව යනවා. ඒ කියන්නේ මේ අවබෝධය නැතුව යනවා. හොඳයි. උදාහරණ දෙක කියලා දාලා ලියවමු. උදාහරණ දෙක. උදාහරණ දෙක මම මේ කියන ගාන ලියාගන්නේ නම් උදාහරණ දෙක අමාරු නෑ ගාන දෙපාරක් තුන් පාරක් හදලා ප්‍රැක්ටිස් කරන්න. ලේසි ගොඩක් ලේසි. උට්ටක්වත් අමාරු නෑ. පොඩි මොලේ පාවිච්චි කිරලක් වෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. හොඳයි ලියාගන්න එහෙනම් රූපයේ දැක්වෙන්නේ ලියාගන්න දෙවන උදාහරණ ගාන. රූපේ දැක්වෙන්නේ කෘමිනාශක ඉසිනයකි. රූපේ දැක්වෙන්නේ කෘමිනාශක ඉසිනයකි. කෘමිනාශක ඉසින තියෙන තොය වගේ වනේද? කෘමිනාශක ඉසිනයකි. හරි. එහි තිරස් නලයෙන් වාත ධාරාවක් එවන විට තිරස් නලයෙන් වාත ධාරාවක් එවන විට බඳුනේ ඇති ද්‍රවය විසිරී යයි. තිරස් නලයෙන් වාත ධාරාවක් එවන විට බඳුනේ ඇති ද්‍රවය විසිරී යයි. හරියට ලියන්න ද්‍රවයේ ඝනත්වය 800යි කිලෝග්‍රෑම් ඝන මීටරයට නම්ද 800යි කිලෝග්‍රෑම් ඝන මීටරයට නම්ද වාතයේ ඝනත්වය 2 කිලෝග්‍රෑම් ඝන මීටරයට නම්ද 2 වාතයේ ඝනත්වය 2 කිලෝග්‍රෑම් ඝන මීටරයට නම්ද බඳුන තුල පීඩනය වායුගෝලීය පීඩනයට සමාන යයි සලකා. බඳුන තුල පීඩනය වායුගෝලීය පීඩනයට සමාන යයි සලකා. ද්‍රවය විසිරීමට නම් තිරස් නලයෙන් වාතය එවිය යුතු ප්‍රවේගය සොයන්න.
තිරස් නලයෙන් වාතය එවිය යුතු ප්‍රවේගය සොයන්න. වරහන් ඇතුලේ දාගන්න බඳුන තුල ද්‍රව මට්ටමේ සිට තිරස් නලයට උස බඳුන තුල 5ක් වේ. සෙන්ටිමීටර් 5ක් වේ. හරි. උදව්වක් කරන්නම් තනියම ගාන හදන්න ඕන මේ විදිහටමයි හදන්නේ. හරි. රූප සටහන මෙහිම ඇඳ ගන්න. දැන් මේ කෘමිනාශක ඉසිනය බලන්න. කෘමිනාශක ඉසිනය මේ ටික මකන්නනේ. මේ ටික තමයි. ගාන මේ විදියමයි. හරි. පළවෙනි කාරණාව තමයි තිරස් මට්ටමේ ඉඳන් විභව ශූන්‍ය මට්ටමට තියෙන විභව ශූන්‍ය මට්ටම කියන්නේ පොළොව මට්ටමට තියෙන උස h. A ලක්ෂයේ ඉඳන් මෙතනට තියෙන උසත් B ලක්ෂයේ ඉඳන් මෙතනට තියෙන උසත් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම මෙන්න මේකේ ද්‍රව කන්දේ උස සෙන්ටිමීටර් 5ක්, කියන්නේ සෙන්ටිමීටර් 5කට උඩට ඔසවලා ගන්නවා මේ භාජනයේ තියෙන කෘමිනාශක ටික. හරි. කෘමිනාශක ටික ඔය තරමට ගන්න ඕනේ. ඒ වගේම දැන් මෙතනට පිඹින්නේ. මෙතන පිඹිද්දී එතන ප්‍රවේගය v කියලා ගමු. පීඩනය p කියලා ගමු. ප්‍රවේගය v, ප්‍රවේගය p. ඒ වගේම මෙතනදී b ලක්ෂයේදී වාතයට ප්‍රවේගයක් නැහැ. වාතයේ නිශ්චලතාවයේ ඉන්නේ. නේද? එතන වාතයේ ප්‍රවේගය බිඳුවයි, v සමානයි බිඳුවයි. නිශ්චල වාතයේ ඉන්නේ වායුගෝලීය පීඩනය යටතේ. නිශ්චල වාතයේ ඉන්නේ මේ වායුගෝලීය පීඩනය යටතේ. එහෙනම් එතන P නෝට් කියලා කියන්නේ වායුගෝලීය පීඩනය. හරි? හොඳයි. අර විදිහමයි දාලා හදන්න බර්නූල් AB ලක්ෂ වලට බර්නූලි මූල ධර්මය දාන්න මේ විදිහට ප්‍රකාශනය ලියන්න. ලියපුවාම ρ GH කැපෙනවා උස සමාන නිසා මෙතන භාගයක් ρ v වර්ගයේ බිඳුවක් වෙලා යනවා හේතුව මෙතන B ලක්ෂයේ ප්‍රවේගය බිඳුව නිසා. අර විදිහටම සුළු කරන් ඉන්න. මෙතන ද්‍රවය ඇතුලේ ඝනත්වය 800යි. ද්‍රවය ඇතුලේ ඝනත්වය 800යි 1000යි නෙමෙයි 800යි. වාතයේ ඝනත්වය 2යි මම හිතන්නේ. හොඳයි ප්‍රවේගය හොයන්න. ඔය විදිහටමයි හොයන්න තියෙන. මෙතන පීඩන අන්තරයක් එයි. පීඩන අන්තරය මෙන්න මේ විදිහට හොයාගන්න. P නෝට් ඍණ P කියලා එකක් එයි. ඒ P නෝට් ඍණ P කියන්නේ පීඩන වෙනස. එහෙම නැත්නම් පීඩන අන්තරය. මම ඩෙල්ටා P කියලා ගන්නවා. ඩෙල්ටා P ගන්නේ මෙන්න මේ උසට h ρg දාලා හොයන්න. හරි? උස දන්නවා ρ කියන්නේ මේ ද්‍රවයේ ඝනත්වය, g කියන්නේ ගුරුත්වජ ත්වරණය. හොයන්න ප්‍රවේගය හොයන්න. විනාඩි 2ක් 3ක් 4ක් දෙන්න. ඉක්මන් කරන්න. ඔය හදපු ගණන් දෙක 3 4 පාරක් හදලා ප්‍රැක්ටිස් වෙන්න මාරම ලේසි.
අතර ඉවරද දාන්නේ නේ. හරි. A හා B ලක්ෂයට බර්නූලි මූලධර්මයේ යෙදුම් රූප සටහන අඳින්න ඕන. යොදමු කියලා දාලා A ලක්ෂයට දානවා P ධන මේ උස පාවිච්චි කළ rho GH දානවා. මේ වේගය පාවිච්චි කළ භාගයක් rho v. මම හිතන්නේ A දාන්නේ A ලක්ෂය නිසා. B ලක්ෂයට දාන P නෝට් පීඩනයේ P නෝට් නේ. එතකොට ඒකීය පරිමාප විභව ශක්තිය rho GH ධන මෙතන ප්‍රවේගය v භාගයක් rho v b වර්ගය කියලා මම සලකනවා. B කියලා දාන්න හේතුව ඇයි? B ලක්ෂය නිසා. rho gh කැපෙනවා. ඒ වගේම මෙතන ලක්ෂ්‍ය ප්‍රවේගයේ බිඳුව නිසා මේ භාගයක් rho v වර්ගයක් කැපිලා යනවා. බිඳුව වෙනවා. ඉතුරු වෙන්නේ මෙයාලා විතරයි. මොන ලියනම p ධන භාගයක් rho v a වර්ග ධන සමානයි p නෝට්. මෙයාව එහෙට දානවා. භාගයක් rho v a වර්ග සමානයි p නෝට් ඍණ p. හරි. මෙයාව ඉස්සරහම දාලා ලියනවා p නෝට් ඍණ p සමානයි භාගයක් rho v a වර්ග. p නෝට් ඍණ p කියන්නේ පීඩන අන්තරය. පීඩන අන්තරය ඩෙල්ටා p. ඩෙල්ටා p හොයන්නේ h rho g ගෙන්. ද්‍රව කතර h rho g දාන්න. උස 5යි cm බෙදන්න ඕන. ඝනත්වය 800යි. ගුරුත්වජ ත්වරණය 10යි. බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. 8 වරක් 40යි 400ක් එනවා. පීඩනය පැස්කල් නේ 400ක් එනවා. එහෙනම් මෙතනට 400 දානවා. භාගය වැඩි කිරීම රෝ. මෙතන රෝ කවුද? මේ වාතයේ ඝනත්වය. එයා 2යි. දැන් ඒ ඕනේ. දෙකට දෙක කැපෙනවා. එහෙනම් 400 සමානයි v වර්ගය. වර්ගය මෙහා පැත්තට යනකොට වර්ගමූලය වෙනවා. 400 වර්ගමූලය 20යිනේ. හරි. එහෙනම් මේ කෘමිනාශක ඉසින්ද නම් මෙතනට ලබා දිය යුතු අවම ප්‍රවේගය වාතයේ ප්‍රවේගයේ තප්පරයට මීටර 20ක ප්‍රවේගයක් ලබා දෙන්න ඕන. හදාගමු. බාන මොනතරම් ගාන ලේසියිද කියලා. දවසකට මේ කරන්නේ පොඩි කොටසක්. ඒ පොඩි කොටස හොඳින් තේරුම් ගන්න ඕනේ. හරි. ආපහු ඔයාලට විසිරි පොම්ප එක ගැටලුවක් එන්න විදිහක් නැහැ. විසිරි පොම්ප වල ගණන් හදන්නේ ඔය විදියටමයි. විසිරි පොම්ප වල ගණන් හදන්නේ ඔය විදිහටමයි. ඔය විදිහටමයි. හරි. එහෙනම් මකනවා. හරි පාරක් කියන්නේ. පොඩ්ඩක් අනුමාතෘකාව දාගන්න ගුවන් යාන. අනුමාතෘකාවේ දෙවෙනි එක. ගුවන් යාන.
ගුවන් යාන. ඉවරසේ හරි. එතකොට විසිරි පොම්පයක ගානක් ආවොත් හදන්නේ මේ විදිහටයි. ඒක කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. හරි. ඒ නිසා ඒක බය වෙන්න කාරණාවක් නැහැ. ඔයාලට විසිරි පොම්ප වල ගණන් ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඒ විදිහට ආය අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ඊළඟට මේ ගුවන් යානා ගැන කතා කරොත් මේ ගුවන් යානයටත් බර්නූලි අදාළ වෙනවනේ. හරි. මෙහෙමයි. මම ගුවන් යානයක් කොට ගුවන් යානයක් අදින්නේ නැහැ මෙතන. ගුවන් යානයක තටුවක් අදින්නේ මම. මේ බලන්න. මේ මොකද්ද මේ? ගොළුබෙලි කට්ටක් වගේ. නෑ. මේ ගුවන් යානාවක තටුවක්, ගුවන් යානාවක තටුවක හරස් කැටුමක්. මෙහෙම තටුව තියෙනවනේ. ඒ තටුවේ මෙහෙම කොටසක් කපපුවාම දැන් මෙහෙම තියෙනවා ගුවන් යානය. මේ තටුවක් නම් තටුවක් කපනවා මෙහෙම හරහට කපපුවාම ඔයාලට පේන්නේ මෙන්න මේ විදිහට. උතනත ඕක නිසා තමයි බර්නූලි මූලධර්මය මෙතන භාවිතා වෙන්නේ. හරි? හරි. මේ තටුව. හිතන්න ගුවන් යානය යන්නේ වමට නම් තටුවට සාපේක්ෂව සුළං යන්නේ කොහෙටද? පිටපස්සට. මෙයා මෙහෙට යනවා නම් මෙයාට සාපේක්ෂව වාතය යන්නේ මෙහෙට. එහෙනම් මේ බලන්න. මේන් වාතය යනවා. මේන් වාතය යනවා. මේන් වාතය යනවා. මේක හැප්පෙන ටිකට මොකද වෙන්නේ? හැප්පෙන වාතය මෙහෙම යනවා. හැප්පෙන වාතය ඔන්න ඔහොම යනවා. හරි. එහෙනම් ඔයාලට සිද්ධිය තේරෙනවා. හරි. ඉස්සල්ලාම දැනගන්නවා මේ යටින් වාතයට යටින් යන වාතයට වඩා මෙන්න මේ වාතයේ දැන් මෙතන මේ යටින් යන මෙතන වාතයක්. ඒ වාතයේ වේගයට වඩා ඉහළින් යන වාතයේ වේගය වැඩියි. මෙතන හැප්පිලා මෙන්න මේ බඳේ හැප්පිලා ඊට උඩින් වේගෙන් ගමන් කරනවා. එහෙනම් මම මෙහෙම දාන්නම්. මෙතන වාතයේ වේගය v1 කියලා ගන්නම්. පීඩනය p1 කියලා ගන්නම්. මෙතන වාතය වේගය v2 කියලා ගන්නම්. පීඩනය p2 කියලා ගන්නම්. හරි? මෙතනදී වාතයේ වේගය v1, මෙතන වාතයේ වේගය v1, පීඩනය p1. මෙතනදී වාතයේ වේගය v2, පීඩනය p2. හරි? හොඳයි. මං කිව්වා මෙතනදී v1 වැඩි. v2 වැඩි වේගය, v2 ගේ වේගය වැඩි. ඉහළින් වාතය යන වේගය වැඩි. ඉහළින් වාතය යන වේගය වැඩි කියන්නේ පීඩනය අඩුයි. වාතයේ වේගය වැඩි කියන්නේ පීඩනය අඩුයි. මෙතන වාතයේ වේගය අඩුයි කියන්නේ පීඩනය වැඩි. දැන් කියන්න මේ ගුවන් යානා තටුවේ පීඩනය වැඩි උඩද යටද? පීඩනය වැඩි යට. උඩ පීඩනය අඩුයි. අන්න ඒ පීඩන වෙනස නිසා මේ තටුව මේ පල්ලෙහා පීඩනය වැඩිනේ. එහෙනම් පල්ලෙහින් ඉහළට මොකක් ඇති කරනවද? බලයක් ඇති වෙනවා පීඩන වෙනස නිසා. උඩ පීඩනය වැඩි වෙලා පල්ලෙහා පීඩනය අඩු වුණොත් ප්ලේන් එක බිම. පල්ලෙහා පීඩනය වැඩි වෙලා උඩ පීඩනය අඩු වුණොත් ආම් ප්ලේන් එක උඩට යනවා. බලයක් උඩුකුරු තෙරපුම් බලයක් ඇති වෙනවා. හරිද? ඕක තමයි ඕකේ කතාව.
හරි මෙහෙම ලියමු යටින් මෙහෙම ලියන්න ගුවන් යානයක් ඉහළට එසවීමට නම් ගුවන් යානයක් ඉහළට එසවීමට නම් එහි බර අභිබවා එහි බර අභිබවා එහි බර අභිබවා එහි බර අභිබවා උඩුකුරු බලයක් ක්‍රියා කළ යුතුය එහි බර අභිබවා උඩුකුරු බලයක් ක්‍රියා කළ යුතුය එහි බර අභිබවා උඩුකුරු බලයක් ක්‍රියා කළ යුතුය ගුවන් යානයක් ඉහළට ගුවන් යානයක් ඉහළට එසවීමට නම් එහි බර අභිබවා උඩුකුරු බලයක් ක්‍රියා කළ යුතුය එහි බර අභිබවා උඩුකුරු බලයක් ක්‍රියා කළ යුතුය බර්නූලි මූලධර්මයට අනුව එසේ උඩුකුරු බලයක් ක්‍රියා කරවීමට ක්‍රියා කරවීමට හැකිවනසේ තටු නිර්මාණය කර ඇත හරි මෙන්න රූප සටහන මෙන්න ගුවන් යානා තටුව මතක තියාගන්න මෙතනදී පල්ලෙහ ප්‍රවේගය අඩුයි පීඩනය වැඩි ඉහළ ප්‍රවේගය වැඩි පීඩනය අඩුයි එතකොට පීඩන අන්තරයක් තියෙනවා එතකොට පල්ලෙහ පීඩනය වැඩි නිසා උඩ පීඩනය අඩු නිසා තටුව ඉහළට තමයි එසවෙන්නේ ඒ පීඩන වෙනස නිසා බලය ඇති වෙන්නේ ඉහළට උඩුකුරු කරපුම් බලය හරි මම මෙතන ලියන්නම් V1 පුඩයි V2 නිසා P1 විශාලයි P2 වේ. P1 විශාලයි P2 වේ. එම නිසා ඉහළට උඩුකුරු බලයක් ඇති වේ. රූප සටහන ඇඳලා මෙයාව ලියාගන්න. රූප සටහන ඇඳලා මෙයාව ලියාගන්න. ඉක්මන් කරොත් හොඳයි.
හරි. උදාහරණ ගාන ලියා ගමු. උදාහරණ ගානක් තියෙනවා ලියා ගන්න. මෙහෙම ලියන්න. උදාහරණ ගාන. යන උදාහරණ ගාන. මගීන් ගෙන යන ලියන්න. මගීන් ගෙන යන ගුවන් යානයක තටුවල මගීන් ගෙන යන ගුවන් යානයක තටුවල මගීන් ගෙන යන ගුවන් යානයක තටුවල වර්ගඵලය වර්ග මීටර් 50ක් වන අතර මගීන් ගෙන යන ගුවන් යානයක තටුවල වර්ගඵලය වර්ග මීටර් 50ක් වන අතර වර්ග මීටර් 50ක් වන අතර යානය පියාසර කරන විට යානය පියාසර කරන විට යානය පියාසර කරන විට යානය පියාසර කරන විට තටුවල ඉහළ පෘෂ්ඨය පසු කරන තටුවල ඉහළ පෘෂ්ඨය පසු කරන තටුවල ඉහළ පෘෂ්ඨය පසු කරන සුළඟේ වේගය තටුවල ඉහළ පෘෂ්ඨය පසු කරන සුළඟේ වේගය තප්පරයට මීටර් 140ක්ද තප්පරයට මීටර් 140ක්ද පහළ පෘෂ්ඨය පසු කරන සුළඟේ වේගය sorry 140ක් නෙමෙයි 1400ක් වෙන්න ඕන. ඉහළ පෘෂ්ඨය පසු කරන සුළඟේ වේගය 1400ක්ද 1400ක්ද පහළ පෘෂ්ඨය පසු කරන සුළඟේ වේගය පහළ පෘෂ්ඨය පසු කරන සුළඟේ වේගය 800යි තප්පරයට මීටර්ද වේ 800යි තප්පරයට මීටර් වේගය තප්පරයට මීටර වලින් දාන්නේ උඩ 1400ක් තප්පරයට මීටර් පහළ පෘෂ්ඨය පසු කරන සුළඟේ වේගය 800යි තප්පරයට මීටර්ද වේ. වාතයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 2ක් නම් ඝන මීටරයට කිලෝග්‍රෑම් 2ක් නම් මගීන් සහිත යානයට තිබිය හැකි මගීන් සහිත යානයට තිබිය හැකි මගීන් සහිත යානයට තිබිය හැකි උපරිම බර සොයන්න උපරිම බර සොයන්න උපරිම බර සොයන්න හොඳයි අහන්න ගුවන් යානා තටු ගානක් ආවොත් හදන්නේ මේ විදිහටයි ඒකේ කිසිදු වෙනසක් නැහැ ස්ප්‍රේ මැෂින් එකක් ආවොත් එහෙම නැත්නම් විසිරි පොම්පයක් ආවොත් ගාන හදන්නේ අර විදිහට
කලින් හදපු විදිහට එක දෙපාරක් තුන් පාරක් හදලා ප්‍රැක්ටිස් වෙන්න හරියම ලේසි. වෙනස් වෙන්නේ නැහැ. ගුවන් යානයක ගානක් ආවොත් හදන්නේ මම මේ කියන විදිහට වෙනස් කරන්න එපා. මෙන්න උදාහරණ ගන්න. මේකෙත් විශේෂ දෙයක් තියෙනවනේ අප්පා කියන්න. අවාසනාවට විශේෂ දෙයක් තියෙනවා කියන්නේ. සලාම දාගමු දීලා තියෙන දත්ත ටික 800යි ms වින එක. මෙතන 1400යි ms වින එක නේද? 1400යි ms වින එක. මෙතන පීඩනය P1 කියලා ගමු. මෙතන පීඩනය P2 කියලා ගමු. ඉහළ පීඩනය P2 පහළ පීඩනය P1. මුකුත් දීලා නැහැ වෙන. වාතයේ ඝනත්වය නම් දීලා තියෙනවා වැඩක් නැහැ. දැන් මේ ප්ලේන් එක යන්නේ පොළවේ ඉඳන් ගොඩ අඩි 1000 ගානක් උඩට ඉඳන්. මට ඉතින් අඩි 1000 ගානක් උඩට පොළවන් ඉන්න බෑ. මම මෙන්න මේම විභව ශුන්‍ය මට්ටම ලකුණු කරනවා. විභව ශුන්‍ය මට්ටම ලකුණු කරනවා. මේ බලන්න. මේ ගුවන් යානේ තට්ටේ ඉඳන් ගුවන් යානේ තට්ටේ යට කොටසේ ඉඳන් තට්ටේ යට කොටසේ ඉඳන් විභව ශුන්‍ය මට්ටමට තියෙන උස h1 කියලා සලකනවා. තට්ටේ ඉහළ කෙරවලේ ඉඳන් පොළවට තියෙන උස මම h2 කියලා සලකනවා. තේරුණාද මුලින්ම කරන දේ? ගුවන් යානා තටුවේ යට ඉඳන් පොළවට තියෙන උස h1 තට්ටේ උඩ ඉඳන් පොළවට තියෙන උස h2 කියලා ගන්නවා. හරි. දැන් එහෙනම් බර්නූලි මූලධර්මයේ යොදමු. බර්නූලි මූලධර්මයේ යොදමු. සලාම් පහළ කොටසට දානවා. පල්ලෙහා පීඩනය P1 අනේ බලන්න h1 දැන් මේ ඒකීය පරිමාප විභව ශක්තිය ගන්න h1 rho g ගන්න. ඒ වගේම ඒකීය පරිමාපක චාලක ශක්තිය ගන්න පුළුවන් භාගයක් rho v1 වර්ග. පැහැදිලිනේ? හොඳයි. අපි ඉහළට දාමු දැන්. ඉහළ පීඩනය P2 ඉහළ ඉඳන් විභව ශුන්‍ය මට්ටමට තියෙන උස h2 rho gh. එතනදී ඒකීය පරිභාවක චාලක ශක්තිය භාගයක් rho v2 වර්ග. හරි නේද? හොඳයි. මතක තියාගන්න පළවෙනි උපකල්පනය අඩි 1000 ගානක් උඩ යන ප්ලේන් එක. අඩි 1000 ගානක් උඩ යන ප්ලේන් එකක්. හරිද? තට්ටේ යට ඉඳන් පොළවට තියෙන උසයි තට්ටේ උඩ ඉඳන් පොළවට තියෙන උසයි අතර ඉතාම පුංචි වෙනසක් නේ තියෙන්නේ. උඩ යන ප්ලේන් එක තට්ටේ යට ඉඳන් පොළවට තියෙන උසයි තට්ටේ උඩ ඉඳන් පොළවට තියෙන උසයි අතර චූටි වෙනසක් නේ තියෙන්නේ. චූටි වෙනසක්. ඒ නිසා මම මෙතන ලියනවා මෙහිදී h1 ආසන්න වශයෙන් සමානයි h2 ලෙස ගනිමු. අද ඒකේ තේරුම මේ h1 සහ h2 කියන කෙනා ආසන්න වශයෙන් සමානයි කියලා ගන්න. එම නිසා මට එතකොට මේ දෙක මොනා කරන්න පුළුවන්ද? අපල දාන්න පුළුවන්. p1 ධන h1 rho g ධන භාගයක් rho v1 වර්ග සමානයි p2 ධන h2 rho g ධන භාගයක් rho v2 වර්ග. එතකොට මේ h2 rho g ට h1 rho g මොකද වෙන්නේ? කැපෙනවා. h1 සමානයි h2 නිසා. හරි. මෙතන පීඩනය වැඩි කවුද? ඒක තේරුම් ගන්න. වේගය අඩුයි කියන්නේ පීඩනය වැඩි. වේගය වැඩි කියන්නේ පීඩනය අඩුයි. එහෙනම් මම p2 මෙහෙට ගන්නම්.
ඍණ p2. එතකොට ලොකු එකා මෙහා පොඩි එකා මෙහා ලොකු එකා පොඩි එකා අඩු කරන්න පුළුවන් නේ. එතකොට මෙතන ඉන්නවා භාගයක් rho v2 වර්ග ඍණ භාගයක් rho v1 වර්ග. මෙයාව එහෙට දැම්මා. හරිනේ? හොඳයි. හරි. P1 ඍණ P2 කියන්නේ ඩෙල්ටා P. පීඩන අන්තරය. P1 ඍණ P2 කියන කවුද? ඩෙල්ටා P පීඩන අන්තරය. එහෙම ලියන්න පුළුවන් ඩෙල්ටා P. හරි. මේ දෙන්නගෙන් භාගයක් රෝ කියන කෙනා පොදුයි. භාගයක් රෝ. දෙන්නටම භාගයක් රෝ කියන කෙනා පොදුයි. එතකොට මට ලියන්න පුළුවන් V2 වර්ග ඍණ V1 වර්ග. දැන් සුළු කරන්න ලේසි. හරි. ඩෙල්ටා P සමානයි එල් පීඩන වෙනස සමානයි භාගයයි රෝ කීයදනේ වාතයේ ඝනත්වය කීයද දීලා තියෙන්නේ ඒකයි V2 වර්ග කියන්නේ කවුද 1400 වර්ග 1400 වර්ග V1 වර්ග කියන්නේ 800 වර්ග සුළු කරලා බලමු නේද දෙකට දෙක නම් කැපෙනවා හැබැයි 1400 වර්ග ගමු 1400 වර්ග 1400 වර්ග 196.4ක් වෙනවා 800 වර්ග කීයද 646.3ක් වෙනවා අඩු කරන්න 196.4ෙන් 64.123 අඩු කරන්න. එතකොට 132.4යි කම්මි පැස්කල්. පීඩන වෙනස හොයාගත්තා. මොන වෙනසද හොයාගත්තේ? පීඩන වෙනස. මේ ගුවන් යාන ගානක් හදන්නේ මේ විදිහට විතරයි. ඒ හින්දා ඒක වෙනස් වෙන්නේ නැහැ බය වෙන්න කාරණයක් නැහැ. හරිද? හොඳයි. එහෙනම් මම පීඩන වෙනස හොයාගත්තා 13,20,000යි. පීඩනේ පැස්කල් වලින්. පීඩන වෙනස හොයාගත්තා මම. හරිද? හොඳයි. ඊළඟට දැන් මේ ගුවන් යානයකට තිබිය යුතු අවම බරණය අහන්නේ. එතකොට ඔයාලා දන්නවා ඝන වස්තු වල පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. ඔය පාඩමේ මුල්ම පිටුවල දීලා ඇති ඩෙල්ටා මෙහිදී ඩෙල්ටා P සමානයි F බෙදීම A කියලා දීලා ඇති. ඩෙල්ටා P කියන්නේ පීඩනයමයි. පීඩන වෙනස කියන්නේ පීඩනයක්මනේ. පීඩනය සමානයි බලය බෙදීම මොකද්ද? වර්ගඵලය. බලය බෙදීම වර්ගඵලය. එහෙනම් බෙදීම ඒව මෙහෙට දාපුවම ගුණ කිරීම A වෙනවා. හරි. මම ඒකේ F ඉස්සල්ලාම ලියාගෙන මෙහෙම ලියනවා. මම ආයමත් කියනවා පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය කියලා මම පාඩමේ මුලම කියලා දීලා තියෙනවා. එතකොට ඒක අපිට ඩෙල්ටා P සමානයි බලය බෙදීම වර්ගඵලය කියලා ලියන්නත් පුළුවන්. බෙදීම A මෙහෙට යනකොට ගුණ කිරීම A වෙනවා. එතකොට බලය සමානයි ඩෙල්ටා P වැඩි කිරීම A. ඩෙල්ටා P අපි හොයාගත්තා. මේ තියෙන්නේ 132.4යි. වර්ගඵලය එయ్యනේ තටු වල වර්ගඵලය දීලා තියෙනවනේ. වර්ග මීටර 50යි. එහෙනම් වැඩි කරමු. 50න් වැඩි කරන්න. හින ගානක් කියනවා. බිංදු 3යි. එහෙනම් මට මේ බලය එනවා 66යි මෙන්න මේ බිංදු 6යි ගානක් නිව්ටන්. ඔක කිලෝග්‍රෑම් කරගන්න පුළුවන් 10න් බෙදලා. ඔන්න කිලෝග්‍රෑම් කරා. මම 10න් මොකද කරේ බෙදුවා. ඕක මට ටොන් කරන්න පුළුවන්. ටොන් කරන්න මම තව 1000කින් බෙදනවා.
ටොන් 6600. එහෙනම් මේ ගුවන් යානයට තිබිය යුතු අවම බර කොච්චරද? නැත්නම් ගුවන් යානයට ඔසවන්න උපරිම බර ටොන් 6600යි. නිව්ටන් වලින් මට ආවා ඒක මම කිලෝග්‍රෑම් කරන්න 10න් බෙදුවා. ඒක ටොන් කරන්න මම 1000න් බෙදුවා. හරි. ගුවන් යානයක ගැටලුවක් විසඳන්න මේ ආකාරයට වෙනසක් වෙන්නේ නැහැ. ඔය සිද්ධාන්ත වලින් කියන හදන්න විතරයි තියෙන්නේ. තේරුණාද? හරි. ඒ කියන්නේ මේ පීඩන වෙනස නිසා මෙන්න මේ පීඩන වෙනස නිසා මෙයාට උඩට බලයක් ඇති වෙනවා මෙන්න මේ බලය. ඒක කිලෝග්‍රෑම් වලින් සැලකුවොත් එහෙම කීයක්ද? 6,66 ලක්ෂයක්. අර ගාණක් එනවා. හරි. ඒක ටොන් කරන්න මම 1000න් බෙදනවා. ටොන් 6600ක් මේ ප්ලේන් එක අරන් යන්න පුළුවන්. ප්ලේන් එකේ බරත් එක්ක ප්ලේන් එකේ බරත් එක්ක 6600. හරි ගාණ එහෙනම් ලියාගමු. එතකොට ගුවන් යානා ගාණක් හදන්නේ ඔහොමයි ඕක වෙනස් වෙන්නේ නැහැ. ගුවන් යානා තටුවක් දීලා වෙන වෙන જાති ගණන් ඔහොම අහන්නේ. ඔය සිද්ධාන්ත මුල් කරගෙන තමයි අහන්නේ. ඔය විදිහටම හදන්න ඕන අර කැපෙන කෙටෙනවා ඒ විදිහටමයි. පීඩන අන්තරය හොයන තාක්කල් ඒ විදිහටම යනවා. පීඩන අන්තරය හොයන විදිහ ඒ විදිහටම යනවා. ගෑලා තේජ තමයි ඉන්නේ. හදාගමු. මේ ප්ලේන් එක යන්නේ මෙහෙට. උලන් යන්නේ මෙහෙට. මං කරමු. ඔයාලා චුට්ටක්වත් බය වෙන්න එපා. විසිරි පොම්පේ ගණන් හදන්නේ අර විදිහටමයි. එතකොට ගුවන් යානා තටුවක ගාන හදන්නේ ඔය විදිහටමයි. මේ දෙකේම විශේෂත්වයක් තමයි හොඳට බලන්න. මෙන්න මේ ඒකීය පරිමාප විභව ශක්තිය කැපෙන විදිහට තමයි ගණන් හදන්නේ. එහෙම තමයි. මොකද ඒවත් ආවොත් ගණන් සුළු කරන්න අමාරුයි ඔයාලට. ඒ නිසා ඔය විදිහට හදන්න පුරුදු වෙන්න.
මකනවා එහෙනම්. මකනවා. එපානම් කියන්න. සේ හැපැත්ත වැඩ තිය තුන්වෙනි එක දාගමු. පන්දුවක ගමන් මග වෙනස් වීම. ඉවර නම් කියන්න. ඉවරයිස හරි. තුන්වෙනි එක පන්දුවක ගමන් මග වෙනස් වීම. පන්දුවක ගමන් මග වෙනස් වීම. මොකක්ද මේ පන්දුවක ගමන් මග වෙනස් වෙනවා කියන්නේ? බෝලයක් කොහොම විසි කරනවා? බෝලයක් කොහොම විසි කරනවා? මෙහෙම විසි කරනකොට බෝලය යන්නේ මෙහෙමද? එහෙම නැත්නම් මෙහෙමද? බලමුනේ. කොමාරි යන්නේ නැත්නම් අපිට මොකද? මේ ඔය කියන බෝලේ හරි රවුම් බෝලයක්. හරි. එතකොට බෝලේ මෙන්න මෙහෙම. ඔයාලට තේරෙන්නේ නැතිනේ මොකද වෙන්නේ කියලා? මම බෝලේ මෙහෙම විසි කරනවා. මෙහෙම විසි කරනවා. බෝලේ මෙහෙට යනවා. හැබැයි බෝලේ මෙහෙමත් කැරගෙනවා. හරි. හොඳයි. එතකොට මම මෙතන A ලක්ෂය කියලා සලකන්න ලක්ෂ දෙකක් සලකන්න වෙනවා. A ලක්ෂය මෙතන B ලක්ෂය. මම බෝලේ මෙහෙට විසි කරාට වාතය එන්නේ කොහොමද? මෙහෙම එනවා. කොහොම යනවා? මෙහෙම එනවා. කොහොම? මෙහෙම එනවා. කොහොම? මෙහෙම එනවා. මෙහෙම එනවා. එහෙම යනවා. එතකොට මේ ඊතල දානවා වාතය යන දිශාව. හරිනේ. අනේ ලස්සනට අඳින්න උන කැත නැතුව. තව එකක් බලමු. තව එකක් බලමු. මම මේම බෝලේ විසි කරද්දි වාත ස්තර ගමන් කරන විදිය ඔය තියෙන්නේ. හොඳයි. එතකොට මේ බලන්න. ඔයාලට දැන් මේ බලන්න. මෙතන මම ඒ කියලා දාන්නේ. ගියේ ඉන්නවා. තමයි බැලු. හරි. හොඳට බලන්න. බෝලය මෙහෙම යනකොට මෙන්න මේ පල්ලෙහින් යන වාතය නිසා අනේ මේක සරලයිනේ පුංචි දෙයක්නේ. මේ වාතය නිසා මේ ලක්ෂයට පහසුවක් වෙනවා
මේ ලක්ෂයට පහසුවක් වෙනවා මේ පැත්තට කරකෙන්න. මේ පැත්තට කරකෙන්න මේ ලක්ෂයට පහසුවක් වෙනවා නේද? ඒ ලක්ෂෙත් කරකෙන්නේ පැත්තට වාතය යන්නේත් ඒ පැත්ත. නේද? හරි. මම එතන ප්‍රවේගය හරි. v ලක්ෂයේ වේගය vb කියලා ගන්නම්. හරි. පීඩනය pb කියලා ගන්න. එතනදී පීඩනය pb කියලා ගන්න. එතකොට b ලක්ෂයට කැරකෙන්න මේ වාත ස්තරය පහසුවක්. බලන්න. ඉහළින් වාතය මෙහෙම යනකොට a ලක්ෂය යන්නේ මෙහෙට. වාතය යන්නේ මෙහෙට. a ලක්ෂයට අපහසුයි නේද? a ලක්ෂයට අපහසුයි. එයා මෙහෙම යනකොට වාතය යන්නේ උඩින් කඩාගෙන අනිත් පැත්තට. හරි අපහසුයි. එහෙනම් මෙතනදී වාතයේ වේගය va පීඩනය pb කියලා ගමු. හරි. හොඳයි. එහෙනම් මට මෙතනදී කියන්න පුළුවන් මෙහිදී මෙන්න මේ තර්කය ඔයාලට තේරෙන්න ඕන. b ලක්ෂය කරගෙන මෙහෙට නිසා මේ වාතය යන ගමන් මාර්ගය නිසා b ට කරගෙන ලේසි පහසුයි. ඒ කියන්නේ vb විශාලයි. බලන්න a ලක්ෂය මෙහෙට යන්නේ වාතය මෙහෙට යන්නේ බාධාවක් ඇති වෙනවා. බාධාව වැඩි. ඒ නිසා vb විශාලයි va ට වැඩි කියන එක තේරෙන්න ඕන. හරි. ප්‍රවේගය vb මෙතන ප්‍රවේගය වැඩි කියන්නේ පීඩනය මොකද වෙන්නේ? පීඩනය නිසා මෙතන ප්‍රවේගය වැඩි කියන්නේ පීඩනය අනිවාර්යෙන්ම මොනවා වෙන්න ඕනද? අඩු වෙන්න ඕන. ඒ කියන්නේ pb කුඩයි pa වේ. මෙතන වේගය වැඩි පීඩනය අඩුයි. මෙතන වේගය අඩුයි පීඩනය වැඩි. එතකොට මෙතන පීඩනය වැඩි නිසා ඉහළින් පහළට තල්ලුවක් ඇති කරනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම එන බෝලය මෙහෙම යන්නේ. ඇයි? ඉහළින් පීඩනය වැඩිනේ. මෙයා පල්ලෙහාට තල්ලු කරනවා. ඒ නිසා මෙහෙම එන බෝලෙ මෙහෙට යන්නේ. තේරුණාද? හරි. පල්ලෙහා වේගය වැඩි b ලක්ෂ වේගය වැඩි පීඩනය අඩුයි. a ලක්ෂ පීඩනය වේගය අඩුයි පීඩනය වැඩි. ඒ හින්දා පහළට තෙරපුමක් ඇති කරලා මෙයයි ගමන් මාර්ගය පහළට දාන්න. හරි. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. යටින් ලියන්න මෙහෙම. තිරස්තලයක භ්‍රමණය වෙමින් ඉදිරියට ගමන් කරන මෙහිදී තිරස්තලයක භ්‍රමණය වෙමින් ඉදිරියට ගමන් කරන පන්දුවක් සලකන්න හරි සලකන්න අවාසනාව කියන්නේ මේ පන්දුවෙන් ගානක් නැහැ. කියන්නේ මේ ආකාරයෙන් ගැටලුවක් විසඳන්න නැහැ. එතන මේ තීර කැල විතරයි තියෙන්නේ. ලස්සන මේ රූප සටහන අඳින්න. මෙතන VB PB කියන්නේ මෙතන මේ B ලක්ෂයේ ප්‍රවේගය සහ පීඩනය. මෙතන VA PB කියන්නේ මෙතන A ලක්ෂයේ පීඩනය සහ ප්‍රවේගය. හොඳයි. A ලක්ෂයේ වේගය අඩුයි B ලක්ෂයේ වේගය වැඩි. ඒ කියන්නේ A ලක්ෂයේ පීඩනය වැඩි B ලක්ෂයේ පීඩනය අඩුයි. ඒ නිසා
උඩ පීඩනය වැඩි නිසා උඩින් තෙරපනවා පහළට. එතකොට මෙයා මෙහෙම යන්න දෙන්නේ නැහැ. මෙයාව මෙහෙම යන්න. අද ගමු ලස්සනට. ලස්සනට හොඳයි. තියාගෙන ඉවර ඇති කියලා හිතනවා. ඉතින් ඔයාලා කලබල වෙන්න කාර්යයක් නැහැ. හරිද? දැන් ඔයාලට බය වෙන්න කිසි දෙයක් නැහැ. එයි ඔයාලට ගණන් හැදුවා විසිරි පොම්පේ ඒ විදිහටම ගණන් හදන්න පුරුදු වෙන්න. ඒ ගණන් දෙක හදන්න පුරුදු වෙන්න ඒ විදිහටම විසිරි පොම්පේ. හරි? ඒ වගේම ඔයාලට හැදුවා ගුවන් යානා තටුවක ගානක් හදුවා. ගුවන් යානයක් කොහොමද ඉහළට එසවෙන්නේ කියලා. නේද? ගුවන් යානාවක් කොහොමද ඉහළට එසවෙන්නේ කියලා. හරි. එතකොට ඒකේ ගානත් ඒ විදිහටම
මතක තියාගන්න. හදන තාලෙ මතක තියාගන්න. එතකොට මේ පන්දුවක් කොහොමද මෙහෙම ටර්න් වෙන්නේ? මේකට කියන ටර්න් වෙනවා කියලා කියන අපි සාමාන්‍යයෙන් ක්‍රිකට් සෙල්ලම් කරනකොට කියන ටර්න් වෙනවා කියලා. කොහොමද මෙහෙම වෙන්නේ කියන එක ගැන අදහසක් තියන්න. තව තියෙනවා වෙන්චුරි මීටරය කියලා එකක්. ඊට පස්සේ බර්නූලි මූලධර්මයේ සිදුවීම් වගේක් තියෙනවා. අපි ඒ ඊළඟ සතියේ කතා කරමු. අදට එච්චරයි සාකච්ඡා කරන්නේ. බය වෙන්න එපා. විසිරි පොම්පේ සහ මේ ගුවන් යන තොටුල ගන්න ඒ විදිහටම හදලා ප්‍රැක්ටිස් කරගන්න, මතක තියාගන්න, කිසි දෙයක් අමතක කරගන්න නැතුව ගොඩේ ගොඩ ගණන් ටික ගොඩ දාගන්න පුළුවන්. හොඳයි. අදට ඔච්චරයි කරන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.